කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? තුනුරුවන් තුල පවතින සෝයිසි මහා ගුණානුභාව බලයෙන් හැමදිනාටම කරදරයකින් බාධාවකින් තොරව නිදුක් නිරෝගී සම්පන්නින් යුක්ත දවසක් වෙන්නට කියලා ආශිර්වාද කරමින් අදත් අපි සූදානම් වෙන්නේ මේ වෙලාවට નિયમિત ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට. කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන ඔස්සේ මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ දේවතා සංයුත්තේ එන සූත්‍ර දේශනාවන් පිළිබඳව. පින්තුනි, අපි ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡා මේ වැඩසටහන් ආදී මේ වැඩසටහන් තුළින් ධර්මඥානය දියුණු කරගන්නවා වගේම බෞද්ධ නාලිකාව ඔස්සේ අසිරිමත් පින්කම් සඳහාද පින්තුන්ට දායක වෙලා උපකාර කරලා මැදිහත් වෙලා සාදුනාදෙන් හෝ පින් අනුමෝදන් වෙන්නට හැමදිනාටම අවස්ථාව තිබෙනවා. අපි මේ වැඩසටහන් බොහෝමයකදී සිහිපත් කළා තවත් සුවිශේෂී පින්කමක් පිළිබඳව. ඒ තමයි රුවන්වැලි මහා සෑරදුන් වහන්සේ, ඒ වගේම ජයශ්‍රී මා බෝධිරාජානන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන සදහැවතුන්ගේ තවත් පහසුවක් සලසා දෙන්නට. ඒ තමයි වයෝවෘද්ධව හෝ එහෙම නැත්නම් යම්කිසි රෝගාබාධයකින් හෝ උත්පලව ඉන්න සදහැවතුන් වාරු නැතුව, අත්පා වාරු නැතුව තවත් කෙනෙක්ගේ උපකාරයෙන් එහෙම නැත්නම් ආධාරයෙන් තමන්ට යෑමට ඒමට අවශ්‍යතාවයක් පවතින හැම දිනාටම පිළිවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න. මේ යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීමටයි කියන අදහසින් තමයි ඒ සෑරදුන් වහන්සේලා ඒ වගේම පූජනීය ස්ථාන වන්දනාමාන කරගන්නේ. ඉතින් ඒ නිසාම අපි කල්පනා කළා විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂකතුමන් විශේෂයෙන්ම අපේ ආනන්ද පීරිස් මැතිතුමන්ගේ මැදිහත් වීමෙන් තවත් පින්කමක් ආරම්භ කරන්නට. ඒ තමයි විශේෂයෙන්ම අර මම මතක් කරපු සදහැවතුන්ට බොහොම පහසුවෙන් යුක්තව වන්දනාමාන කර ගැනීමට උපකාරයක් විදිහට රෝද පුටු ආධාරයෙන් ඒ විදිහට සිවිල් ආරක්ෂක බලකායේ දරුවන් විසින් තමයි මේ වන්දනාමාන කිරීම කටයුතු සිදු කරන්නේ. ඉතින් ඒ පින්කම සඳහා අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැණිය අජිත් ස්වාමීන් වහන්සේද අපිට මේ සියලු කටයුතු සිදු කර ගැනීම සඳහා විශාල ශක්තියක් වෙනවා වගේම ස්වාමීන් වහන්සේද අසිරිමත් පින්කම් වලට දායක වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ අපේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සූදානමින් සිටිනවා උන්වහන්සේට ලැබෙන ප්‍රතිපහසුකම් වලින් ඒ විදිහට විශේෂයෙන්ම රෝද පුටුවක් මේ විදිහට පරිත්‍යාග කරන්නට. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ඒ පරිත්‍යාගය මේ වෙලාවේ සිද්ධ කරන හැටියට. අපේ ගෞරවනීය කැලණි අජිත් ස්වාමීන් වහන්සේට අපි තවත් ආශිර්වාද කරනවා අපව ඔබව ධර්මඥාණයෙන් ඒ විදිහට කුළු ගන්නවනවා වගේම ස්වාමීන් වහන්සේට තවත් ආර්ථයෙන් ධර්මයෙන් අනුශාසනාවන් සිද්ධ කරමින් ලෝක ශාසනික කටයුතු මැනවින් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය සැලසේවා කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දයාබර පියාණන් වහන්සේ ඇතුළු කොට ඇති මියගිය හැම දිනාමත් මේ පින් අනුමෝදන් වේවා.
පරලෝ ජීවිත සෝපත් භාවයට පත් කරගනිත්වා උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන දාබර මෑණියන් වහන්සේ ඇතුළු කොට ඇති පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝා සම්පන්නිය සැලසේවා කියලා අපි තුන්වන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් සිදු වෙන්න ඕනේ. ඇත්තටම මේ අපි සදහතුන් දැනුවත් කරේ ස්වාමීන් වහන්සේ අපිට මේ වර රෝද පුටුවක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ මූල්‍යමය ආධාර ලැබුණොත් රෝද පුටු මිලදී ගැනීම එකවර සම්බෝධිය මුල් කරගෙන බෞද්ධ නාලිකාවෙන් තමයි සිද්ධ කරන්න කියලා. නමුත් ස්වාමීන් වහන්සේලාත් බොහෝම සමීප ලෙන්ගතු අපිටත් විවිධ අවස්ථානවල විශේෂ විදේශ චාරිකාවලදී ගුවන් තොටුපොළ කටයුතු වලදී පහසුව සලසපු පිටකොට්ටේ ජුබිලි කණුව අසල නිවසේ පදිංචි අපේ පින්වත් පින්නදුව මැතිතුමා මැතිනිය ඒ වගේම ඒ දියණිය බෑනනුවන් ඇතුළු පවුලේ හැමදෙනා එක්ව තමයි ස්වාමීන් වහන්සේ එයාගේ මේ මූලික ධන පරිත්‍යාගයෙන් මේ රෝදපුටුව මේ විදිහට පූජා කරන්න යෙදුනේ. ඒක නිසා මම සංකේතාත්මකව ස්වාමීන් වහන්සේට ඒක පූජා කළේ. ඉතින් අපි විශේෂයෙන් මේ පින්නදුව මැතිතුමා මැතිනිය ඇතුළු දියණියටත් බෑනනුවන් ඇතුළු ඥාති හැමදෙනාටමත් අපි ස්වාමීන් වහන්සේ සෙත්පතම ආශිර්වාද කරමු. එයාටත් මේ රැස් කරපු උදාාරතර පින සසරේ කිසිම කලක වාරුවක් ඇති ඒ කියන්නේ වාරුව නැති වෙන සමයක් වේ නම් වාරු ඇති කර ගැනීම පිණිස වැටෙන වෙලාවට නැගිටීම පිණිස ශක්තිමත් වීම පිණිස නිවන් මාර්ගය තුල ස්ථාවර වීම පිණිස එයට මේ පින මහෝපකාරී වෙත්වා කියලා අපි ආශිර්වාද කරමු ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සදහවතුනි මේ ආකාරයට අදත් අපි සුපුරුදු ලෙසින් ඔබ මුණ ගැහින්නේ සඳුදා උදෑසන සජීවී ධර්ම සාකච්ඡාව වන කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන සමගින්. ඉතින් අද දවසේදීත් අපගේ නම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින්නේ කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපි හැමදෙනාගේම කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ. පින්නැති නායක ස්වාමින් වහන්සේව নমස්කාර පූර්වකව සාදු නාදනම්වා අපි පිළිගනිමු. සාදු සාදු සාදු. නායක ස්වාමීන් වහන්සේ කටන පින්කම නම් ඉතාමත් ඉහළින් සිද්ධ වුණා. ස්වල්ප පිරිසකගේ සහභාගීත්වයක් තිබ්බත් ස්වාමීන් වහන්සේ ඉතාමත්ම අංග සම්පූර්ණ විදියට පින්කම කරන්නට නිලන්දි බණ්ඩාර මැතිණිය ඇතුළු දරුවන්ද අනිකුත් ඒ දායක මහත්මිය ඇතුළු හැමදෙනාම කටයුතු සම්පාදනය කළා. ඉතින් ස්වාමීන් වහන්සේගේ කාර්ය මණ්ඩලයේ සියලුම අධ්‍යක්ෂක මණ්ඩලයේ සදහැවතුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් අපි නැවත නැවතත් පුණ්‍යානුමෝදනා කරනවා. ඊ타ත්ම අංග සම්පූර්ණ පිළිවෙලට මෙවැනි මේ නිරෝධායන සමයක් තුල පවා අපිට කටයුතු කරන්නට ඒ ඉඩ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ. සම්සද අපිට කතා කරන්න තිබෙන්නේ සුපුරුදු පරිදි සංයුක්ත නිකාය සගත වර්ගයේ දේවතා සංයුක්තයට අයිති ජත්වා වර්ගයේ 9 වන සූත්‍ර දේශනාව පාතේය සූත්‍රය. පාතේය සූත්‍රයේ වගේම සංස තවත් සූත්‍රයක් අපිට මුණ ගැහෙනවා 10 වන සූත්‍රය හැටියට පජ්ජෝත සූත්‍රය කියලා. කාල වේලාවට අනුව ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡාව සිදු කරමු. අවසර පතනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. පින්නතුනි අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පාතේය කියලා කියන සූත්‍ර දේශනාව. එතකොට පාතේය කියලා කියන වචනයෙන් මේ සූත්‍ර දේශනාවේ එන දෙවෙනි ගාථාව එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු ගාථාවේ සඳහන් වෙන වචනය තමයි පාතේය කියලා කියන වචනේ. එතකොට බුදුරජාන්සේගෙන් දේවතාව අහනවා කිංසු බන්ධති පාතේයං කිංසු භෝගානමාසයෝ කිංසු නරං පරිකස්සති කිංසු ලෝකස්මින් දුජ්ජහං කිස්මින් බන්ධා පුතු සත්තා පාසේන සකුනි යතාති. මේ ගාථාවෙන් ප්‍රශ්න කීපයක් දේවතාව අහනවා. කිමෙක් කුමක්ද මේ විදිහට සත්වයා මේ විදිහට සත්වයාව උසස් කොට සලකන්නේ. එහෙම නැත්නම් සත්වයාව උසස් කොට සලකන්නේ මේ විදිහට
කුමක්ද කුමකින්ද කියලා බුදුරජාණන් අහනවා. ඊළඟට කිමෙක් භෝගයන්ට පිහිට වේද? භෝගයන් ලැබීමට පිහිට වෙන්නේ මොනවද? කිමෙක් මිනිසා අද නේද? මිනිසයා කියලා කියන සත්වයා කවුද ඇදගෙන යන්නේ? ඒ වගේම ලොව කිමෙක් දුරලීමට දුෂ්කරද? ලෝකේ මොනවද දුරු කරන්නට නැති කරන්නට දුෂ්කර වෙන්නේ? ඒ වගේම මල පුඩුවෙන් බැඳුණු ලිහිණියක මෙන් බොහෝ සත්වෝ කිමෙක බැඳුනාහොද? ලිහිණියෙක් ඒ විදිහට මල පුඩුවට බැඳුනා වගේ දැලට හසු වුණා වගේ මේ සත්වයා මොනවටද ඒ විදිහට බැඳෙන්නේ කියලා දේවතාව අහනවා. දේවතාව අහන ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ ලබා දෙන පිළිතුරු කතාව තමයි පින්තුනේ සද්ධා බන්ධති පාතේයං සිරි භෝගාන මාසයෝ ඉච්ඡා නරං පරිකස්සති ඉච්ඡා ලෝකස්මින් දුජ්ජහා ඉච්ඡා බන්ධා පුතු සත්තා පාසේන සකුණී යතාති. ශ්‍රද්ධාව තමයි ඒ විදිහට සත්වයා උසස් කොට සලකන්නේ. ඒ වගේම ආශ්චර්ය තමයි භෝගයන්ට ඒ විදිහට ප්‍රතිස්ථාන බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් සත්වයාට පිහිට වෙන්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ වගේම තමයි සත්වයා ඇදගෙන යන්නේ මොන වගේන්ද කියලා අහනවා. සත්වයා ඇදගෙන යන්නේ තෘෂ්ණාවෙන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම ලෝව තෘෂ්ණාව තමයි දුරලීමට දුෂ්කර වෙන්නේ කියලා දේශනා කළා. ඒ වගේම මල පුඩුවෙන් බැඳුණු ලිහිණියක මෙන් බොහෝ සත්වයා තෘෂ්ණාවෙන් තමයි බැඳිලා ඉන්නේ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අපි මේ ගාථාවන්ට අනුව ඒ විදිහට අපේ ජීවිතයට ලබාගත හැකි ආදර්ශය එහෙම නැත්නම් මේ ගාථාව අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ස්වාමීන් වහන්සේ එතකොට දෙවි කෙනා අහන්නේ මග වියදමට අරගෙන යා යුත්තේ මොනවාද? එහෙම. ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේදී නම් කතා කරන්නේ අපි දේශනාවලදී කියනවා ඒක. එහෙම. මග ඒ කියන්නේ යන්න ඒ කියන්නේ මග වියදමට අරගෙන යන්න අපිට පින් තියෙන්න ඕන කියලා කියනවනේ. එහෙම සම්පූර්ණ. නමුත් මේ දේශනාවේ විශේෂ හැඳින්වීමක් කරනවා මග වියදමට මේ එකතු කරලා තියාගන්න කියනවා ශ්‍රද්ධාව කියන වියදම. එහෙම සම්පූර්ණ. දැන් ගමනක් ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට මේ ගමන නිමාව දක්වාම සුවපහසුව අපේ කටයුතු කරගන්න මග වියදමක් තියෙන්න ඕනේ. එහෙම. සසර මග වියදම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ කියලා භාගතුන්ස හරි පැහැදිලි පිළිතුරක් දෙනවා. ස්වාමීන් වහන්සේ සසර ගමනේදී ශ්‍රද්ධාව කියන මග වියදම තිබ්බේ නැත්නම් ලෝක සත්වයා කැරකිලා වැටෙන්නේම දුගතියට. ශ්‍රද්ධා රහිත කෙනෙක් තමයි ස්වාමීන් වහන්සේ නිරේගාමී වුණා නිරේගාමී වුණේ. ශ්‍රද්ධා රහිත කෙනා තමයි තිරිසන් අපාගත වුණේ. ශ්‍රද්ධා රහිතෙක්මයි පෙරේත ලෝකෙට ගියේ. ශ්‍රද්ධා රහිත කෙනෙක්මයි අසුර අපායට ගියේ. සතර අපායට ගියේ. එතන මේ නරක තිරිසන් പ്രേත අසුර කියන සතර අපායේ උපත ලබන්නේ ශ්‍රද්ධා රහිත කෙනා. එතකොට මග වියදමට ශ්‍රද්ධාව තිබුණොත් ඒකේ තියෙන වැදගත්කම තමයි ඒ ශ්‍රද්ධාවෙන් ජනිත කරගත්ත මහානීය කුසල් බලය, පින් බලය සත්‍යව ආරක්ෂා කරනවා. එතකොට මට හිතෙන එක මේ වගේ. ශ්‍රද්ධාව තියෙනවා නම් යුද්ධයකට යන යුදසෙබලෙක් වගේ. යුදසෙබලෙක් අවි යමෝරාගෙන යනකොට සතුරන්ගෙන් පහර එද්දී ඒ පහර වළක්වන්න යුදසෙබලාට පලිහක් තියෙන්න ඕනේ. පලිහ කියන එක ඔබ දන්නවනේ ලොකු මෙහෙම ලෝහමේ තැටිය. ඒතර සතුරන් එක්ක සටන් කරනවා කඩුහරඹ වල යෙදෙනවා. සතුරාගෙන් ප්‍රතිප්‍රහාර එල්ල වෙනකොට අර පලිහ ඉස්සරහට දානවා. ශ්‍රද්ධාව තියෙනවා නම් අපේ ජීවිතය සුරක්ෂිතයි. ඒක නිසා මග වියදමට ශ්‍රද්ධාව තිබීමම තමයි මැනවිනේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට බුදුරජාණන්සේගේ ශ්‍රාවක පිරිසට නැත්නම් බෞද්ධයාට ඒ ශ්‍රද්ධාව
තිබුණාම තමයි බෞද්ධ ලෝකේ කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. අපි දන්නවා මේ ලෝකේ සමහර පිරිසක් ඉන්නවා ඒ අය යම්කිසි ආගමක් අදහන්නේ නැහැ. එහෙමයි. එහෙම නැත්නම් ආගමික සංකල්පයක් වුන් තුල නැහැ. ඒ අය ඒ විදිහට निराගමික පිරිසක් හැටියට තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ මේ මෑතකදී මම දැක්කා අන්තර්ජාල දර්ශනයක ලෝකේ වැඩිම පිරිසක් ඉන්නේ කතෝලික. එහෙමයි. වැඩිම කතෝලික පිරිස ඉන්නේ. එහෙමයි. සමස්ත ලෝක ජනගහනයේ. එහෙමයි. දෙවෙනියට ඉන්නේ ඉස්ලාම් පිරිස. එහෙමයි. තුන්වෙනියට ඉන්නේ සංස මොන ආගමේ පිරිසද? එහෙමයි. කිසිම ආගමක් නැති निराගමික පිරිස තමයි ලෝකෙ වැඩිම ඉන්නේ තුන්වෙනියට. එහෙමයි. අංක 1 කතෝලික, 2 ඉස්ලාම්, 3 ආගමක් නැති පිරිස. සමස්ත ලෝක ජනගහනයෙන් 7%යි 7%යි බෞද්ධ. එහෙමයි. ඒ කියන්නේ තේරවාද මහායාන කියන ඔක්කොම එකට එකතු වෙලා. එහෙමයි. ඒ අතරත් ස්වාමීන් වහන්සේ මේ වගේ මුල් කාලීන බුද්ධ දේශනා ඒ ආකාරයටම ලැබෙන්නේ ලෝකේ කීයෙන් කී දෙනාද? බෞද්ධ කියලා ස්වාමීන් වහන්සේ කොච්චර පිරිසක් මිත්‍යා දෘෂ්ටික වෙලා තියෙනවද? එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ මම කීප අවස්ථාවක් අපි දඹදිව වන්දනා කළානේ. එහෙමයි. එතකොට බුද්ධ ගයාවේදී අපි දැක්කනේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඒ ලාමාවරු ටිබෙට්. එහෙම. අය බෞද්ධ නාමයෙන් ඒගොල්ලෝ විමුක්තිය පිණිස මොනවාද කරන්න කියලා ඇතැම් විට බලාගෙන ඉන්න කෙනෙකුට පුදුමත් හිතෙනවා. එහෙම. ඒ කියන්නේ නිවන පිණිස ඇතැම් පිරිසක් ඩිප්ස් ගහනවා. එහෙම. ඇතැම් පිරිසක් අර පාට මුතු වගේ දේවල් තැටියකට දාලා ඒව ගෙවෙනකම්ම ඒක මන්ත්‍ර ජප කර ඉන්නවා. එහෙම. තමයි පුස්කොළ පොත් වගේ පෙරල මන්ත්‍රම ජප කර ඉන්නවා. ස්වාමීන් වහන්සේ එතකොට ඒ අයට ඒකෙන් හිතේ සමාධිය ගොඩ නැගෙනවා. එහෙම. හැබැයි ඒක අර ආර්ය වූ සම්මා සමාධිය බවට පත් වෙන්නේ නැහැ. එහෙම සම්මාස. ඒක නිසා ඒ අතින් අපි කොච්චර වාසනාවන්තයිද කියලා හිතනවා මේ निराගමික කෝටි සංඛ්‍යාත පිරිසක් ලෝකෙ ඉන්නකොට එහෙම. අපි මේ කණ්ඩායමට අයිති නොවි. එහෙම. අපි හැමදිනාටම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඇත්තටම මේ විශාල පිරිසක් ඔය අතරත් විශාල පිරිසක් මේ දේශපාලනයෙන් බැට කාපු පිරිසක්. එහෙමයි. ලෝකේ කොමියුනිස්ට් වාදය කියලා ලෝකේ තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. විශේෂයෙන් එක වාද තියෙනවා. ඒ වාද වලට පැටලිලා ඒ අයගේ වාද වලට හසු වෙලා යම් කිසි දෘෂ්ටියක ඉන්නවා. දැන් අපි කල්පනා කළොත් එහෙනම් මෙය තින්නේ යම් කිසි දෘෂ්ටියක. විශාල දෘෂ්ටියක තමයි මෙයා ඉන්නේ. ඒ කියන්නේ අපිට ආගමක් අවශ්‍ය නැහැ. එහෙමයි. කියලා කියන්නේ දෘෂ්ටිය. ඒ දෘෂ්ටියේ හිටියාම ඕනම වැරද්දක් කරන්නත් පුළුවන්. එහෙමයි. හැබැයි වැරදි නොකර ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කිසිම ආගමකට ඒ විදිහට සම්බන්ධ නැතුව හැම ආගමකටම ගරු කරමින් ඉන්නවා කියලා වගේ අදහසකුත් එන්න පුළුවන් සමහර පිරිසකට. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. හැම ආගමකටම පොදුවේ ගරු කරනවා කියලා කියන අදහසින් ඉන්නත් පුළුවන්. කොහොම වුණත් එයා ඉන්නේ මහා බලගතු දෘෂ්ටියක. ඒ නිසා ශ්‍රද්ධාව තියෙන කෙනාට පුළුවන්කම ලැබෙනවා ඒ පරිසරයේ එහෙම නැත්නම් ඒ ආගමික පරිසරය තුළ තමන්ගේ ජීවිතය ගත කරන්න. ඒ කියන්නේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇති කරගත්තාම තමයි ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ පිළිබඳව මෙනෙහි කරන තරමට තමයි අපිට මේ උපේක්ෂාවෙන් මේ ලෝකයේ තුල ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. කියනවා සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ශක්ති ප්‍රභේද එක ශක්ති ප්‍රභේද තියෙනවා. අපිට ප්‍රධාන වශයෙන්ම මේ සියලුම ශක්ති ලෝකයේ තුල නිර්මාණය වෙන්නේ සහ ඇති වෙන්නේ, පවතින්නේ, නැති වෙන්නේ මේ ප්‍රධාන වශයෙන් සූර්යයා මුල් කරගෙන. ඉතින් ඒ සියලුම ශක්තියන් අපිට ලබා ගැනීම සඳහා අපි කියන්නේ සාමාන්‍ය විශ්ව ශක්තිය කියලා නේද? ඒ සියලුම ශක්තියන් ලබා ගැනීමට ඊටම වැදගත් දෙයක් තමයි ඒ ශාස්ත්‍රඥ වහන්සේලාගේ ගුණ පිළිබඳව මෙනෙහි කරන එක. ඒ නිසා අනිත් ශාස්ත්‍රඥ වහන්සේලා පිළිබඳව අපි කතා කරන වගේම අපි භාග්‍යවතුන් වහන්සේ ගැන අපි සාකච්ඡා කරාම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අපි සිහිපත් කරනකොට විශේෂයෙන් සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි කියලා. නේද? බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ වගේම ධර්මයේ ගුණත් අනන්තයි අප්‍රමාණයි. මහා සංඝරත්නයේ ගුණත් අනන්තයි අප්‍රමාණයි කියලා. එතකොට
තව ශාස්ත්‍රඥ වහන්සේ නමක් ගැන කතා කරනකොට ඒ අයත් හිතන්න පුළුවන් අනන්තයි අප්‍රමාණයි කියලා. නේද? ඒ ශාස්ත්‍රඥ වහන්සේලාගේ ගුණ අනන්තයි අප්‍රමාණයි කියලා. එතකොට අපි බෞද්ධයන් හැටියට සලකන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි කියලා. ඒ අනන්ත වූ අපරිමාණ වූ බුදුගුණ මෙනෙහි කරන තරමට තමයි අපිට අපේ ආරක්ෂාව පිණිස, අපේ හිතේ ආරක්ෂාව පිණිස, අපේ ශාරීරික ආරක්ෂාව පිණිස, ඒ වගේම බාහිර අපි කැමති දේවල් ආරක්ෂා කර ගැනීමට සියලු ශක්තියින් ගොඩනගන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම. අපි ගත්තොත් දැන් අපි ಗುಣ වලින් අනන්තය අප්‍රමාණයි කිව්වොත් එහෙම සසරේ රැඳෙන කෙනා නෙමෙයි ගුණයෙන් අනන්ත වෙන්නේ අප්‍රමාණ වෙන්නේ. එහෙම. සසරෙන් අත් මිදෙන උත්තමයාමයි. එහෙම. ඒ සසරෙන් අත් මිදුණු උත්තමයන් වහන්සේලා අතර ඒ සියලු දෙනාම බුද්ධ ශාසනයට අයිති ශ්‍රාවකයෝ. එහෙම සම්මත. බුද්ධ ශාසනයට අයිති ශ්‍රාවකෙක් විතරමයි. එහෙමයි. සසරෙන් අත් මිදලා තිබෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ සසරෙන් අත් මිදුණා. ඒ වගේම ලෝක සත්වයන්ට සසර ගමනින් අත් මිදෙන්නට මඟ කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සසරෙන් අත් මිදුණා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මට මතක් වුණා දැන් මේ මග වියදමට එකතු කර ගන්න ඕනේ ශ්‍රද්ධාව කියලා කියනවනේ. එහෙම. දැන් චත්තමානවකට උනේ වගේ වැඩක් නේ. එහෙම. දැන් චත්තමානවක බොහෝ කාලයක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා නැහැ. එහෙම. භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා නැහැ. එහෙම. දිනපතා බණ අහලත් නැහැ. ශ්‍රාවක සංඝයා කවුද කියලා දන්නේ නැහැ. එහෙම. නමුත් අර බුදු කෙනෙකුගේ බුදු අසිරිය නිසා බුදුරජාණන් වහන්සේ ෂණිකව හිත පහදවනවා. එහෙම. හැබැයි බුදුරජාණන් වහන්සේ චත්තමානවකගේ ෂණිකව හිත පහදෙව්වා නෙමෙයි හිතේ පැහැදීම පිණිස කරුණු කිව්වා. එහෙම. දැන් පැහැදෙව්වා කිව්වොත් එහෙම ඕන කෙනෙකුට එතකොට නිකන් තව කෙනෙකුට බලහත්කාරයෙන් දෙන්න පුළුවන් වගේ අදහසක් එනවනේ. එහෙම. පැහැදීම ඇති කරවීමට කරුණු දේශනා කළා. එහෙම. චත්තමානවකට පින තිබ්බා. එහෙම. පැහැදීම ඇති කරවන්නට කරුණු කියනකොට පැහැදීම ඇති කරගත්තා. යෝ වදතම් පවරෝ මනුජේසු කියලා නේ ස්වාමීන් වහන්සේ. ගාථා ටිකෙන් එතකොට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රී සද්ධර්මයේ ගැන ශ්‍රාවක මහා සංඝයා ගැන හිත පහද ගත්තා. හදිස්සි අනතුරක් වෙලා සතර ප්‍රහාරයට ලක් වෙලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන සිත ප්‍රසාදය ඇති කරගෙන විනාඩි කිහිපෙක ගියේ. එතුමාට මෙලොවින් ඒ තරුණයාට මෙලොවින් සමුගන්න සිද්ධ වුණා. අවදි වෙලා බලනකොට නිදාපි විදියක් මෙන් තෞතිසාවේ දේවනිකායේ ඉපදලා චත්තමානක දිව්‍ය පුත්‍රයා නම. එතකොට චත්තමානවක දිව්‍ය පුත්‍රයා ස්වාමීන් වහන්සේ අනිත් දෙවිවරුන්ට කියනවා මම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහද ගත්තේ මේ බොහොම මේ තප්පර ගානකට. ශ්‍රී සද්ධර්මයේ ගැන හිත පහද ගත්තේ ස්වල්පම මොහොතකට. ශ්‍රාවක සංඝයා ගැන හිත පහද ගත්තේ බොහොම පුංචි වෙලාවකට. බලන්න කියන පුංචි වෙලාවකට මම තුනරුවන් ගැන හිත පහදගෙන පුංචි වෙලාවකට පන්සිල් අදිෂ්ඨාන කරගෙන මම දැන් මහානීය මහේශාක දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉන්නවා. එහෙම සම්මත. එකකින් තව අදහසක් තියෙනවා. බුදු කෙනෙක් ගැන හිත පැහැදුනාට පස්සේ අල්පේශාක්‍ය වෙන්නේ නැහැ. එහෙම. බුද්ධ ශාසනයට පැහැදුණු ශ්‍රාවකයෝ දෙවියන් අතරට ගියත් මහේශාක්‍ය මහානුභාව සම්පන්න උදවි බවට පත් වෙනවා. මිනිස් ලෝකෙත් එහෙමයි. වත් පොහොසත්කම් අතින් ස්වාමීන් අල්පේශාක්‍ය වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙනවා නම් හැම දිනම මහේශාක්‍යයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. නේ ස්වාමීන් වහන්සේ. චත්තමානවකට උනේ අර ෂණිකව හිත පහදවා ගැනීම මහේශාක්‍ය භාවයට පත්වන්නට හේතුවක් වුණා. එහෙම සම්මත. දැන් ඇත්තටම මේ දිනවල හැමෝටම තියෙන බියක් නෙමේ කොරෝනා වසංගත තත්ත්වයේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් ඇත්තටම දිනෙන් දින මරණයටපත් වෙන පිරිස ගැන කල්පනා කළාම සමහරලාට එහෙම බියක් දැනෙන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මරණය කියලා කියනකොට ඒ මරණය සම්බන්ධයෙන්ොත් අපි විශ්වාසයක් ඇති කරගන්න බෑ ධර්මානුකූලව නේද? එතකොට මේ ජීවිතයේ මේ විදිහට ගත කරලා මොන වෙලාවෙ මොන අවස්ථාවේදී මරණයටපත් වෙන්න සිද්ධ වේවි කියලා යම්කිසි මරණය සම්බන්ධයෙන් බියක් ඇති කරගන්න පුළුවන් නේ. ඉතින් අපි දන්නවා මෙලොව ජීවිතය තුළ අපි යම්කිසි විදිහකින් අඩු වැඩි වශයෙන් මේ ලෝකයේ සම්පත් භුක්ති විඳලා මරණයටපත් වෙලත් ඒ යන තැනදීත් ඒ විදිහට අපිට භුක්ති විඳින්න ලැබෙන සම්පත් දිහා දැකලා දිව්‍ය ලෝකයට ගියොත් ඒ විදිහට අල්පේශාක්‍ය හෝ මහේශාක්‍ය දෙවියන් බවට පත් වෙලා ඒ විදිහට සැප හෝ දුක කියලා කියන එක යම් ප්‍රමාණයක විඳින්න පුළුවන්. ඒ පිළිබඳව එහෙම නැත්නම් කෙනෙක් පව්කම් කරනවා නම් සතර අපායට වැටීම සම්බන්ධයෙන් බියක් ඇති කරගෙන තියෙන්න පුළුවන්. මේ විදිහට බලනකොට මේ මරණය සම්බන්ධයෙන් බුදුරජාණන් දේශනා කළා තියෙන්නේ මරණයට පත්වීම පිළිබඳව ඒ අවසන් අවස්ථාවේදී
ශාරීරික වශයෙන් බොහෝ විශාල වේදනාවක් පීඩාවක් තියෙනවා තමයි. මරණීය දුක. මරණීය දුක කියලා කියන තැන. නමුත් බුදුරජාණන් දේශනා කළා මේ නිදා පිබිදියාක් මෙන් නේද? නිදා පිබිදියාක් මෙන් තමයි මරණයටපත් වෙලා නැවත උත්පත්තියක් ලැබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න කෙනා, ධර්මයේ පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න කෙනා, මහා සංඝරත්නය පිළිබඳව ඒ විදිහට විශ්වාසයක් ඇති කරගන්න කෙනාට පුළුවන්කම ලැබෙනවා මරණ බය කියලා කියන එක ඒ විදිහට නැති කරගන්න, දුරු කරගන්න. එහෙම. එතකොට මරණයේදීත් එහෙම නැත්නම් අපි දන්නවා රෝගී තත්ත්වයක් ඇති වෙලා, ඒ වගේම නැත්නම් යම් කිසි විදිහකින් අර බුදුරජාණන් දේශනා කරානේ jigacchā paramā rōgā කියලා. රෝග අතරින් පරම රෝගය තමයි, අන්තිම රෝගය තමයි කුසගින්න කියලා කියන්නේ. කියන්නේ තදින්ම දැනෙන අසනීප තත්ත්වය. අසනීප තත්ත්වය. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි දැන් අසනීප තත්ත්වයන් ගැන බැලුවාම මේ පිළිකා තත්ත්වයන් වගේ නේ සම්නස. මහා බරපතල අසනීප තත්ත්වයන්, රෝගී තත්ත්වයන් තියෙනෝනේ. මේ රෝගය තමයි මේ රෝග තමයි බරපතල රෝග කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඉතින් බුදුරජාණන්සේ කොච්චර මනවින් දේශනා කළාද එතකොට මේ කුසගින්න කියලා කියන එක තමයි දරුණුම රෝගය කියලා. එතකොට ඒ වගේ අවස්ථාවකදීත් ඒ විදිහට අපිට කෙනෙක් රෝගී තත්ත්වයටපත් වුණාට පස්සේ කොයිතරම් අපි උපයාසපයා ගන්න ධනයේ වස්තුව ඒ විදිහට වියපැහැදම් කරන්න පුළුවන්. දැන් මේ දවස්වල ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් පින්කමක් කරන්නට ගියත්, එහෙම නැත්නම් පරිත්‍යාගයක් සිද්ධ කරන්න ගියත් සමහර වෙලාවට ඒවට මේ ඒ විදිහට අර වෙනදාට වඩා දායක වෙනවා, අඩු බවක් දකින්න පුළුවන්කම තියෙන වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැන් අපිට මේ කාලය තුල මේ සාමාන්‍යයෙන් මේ ඒ විදිහට සැලසුම් කරලා, එහෙම නැත්නම් පෙර සැලසුම් කරලා කිසිම දෙයක් කරන්න බෑ නේද? ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම සඳහා යම්කිසි ආයෝජනයක් කරන්නට හරි. ඒ වගේම යම්කිසි තමන්ට යම්කිසි කටයුත්තක් ඉදිරියේදී කරන්න තියෙනවා නම් ඒ කිසිම දෙයක් වියපැහැදම් කරලා කරන කිසිම දෙයක් පෙර සැලසුම් කරලා සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අවිනිශ්චිත කාලයක් තමයි මේ කාලය තුල ගත වෙන්නේ. මේ කාල සමය තුල. ඒ නිසා තමන් උපයාසපයාගත්ත ධනේ වස්තු මේ කාලය තුල ඇත්තටම අර බුදුරජාණන් දේශනා කළේ ඉතිරි කරගන්න කියලා කොටසක් නේද? අනාගතයේදී ඒ විදිහට අනාගතයේදී ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉතිරි කරගන්න කියලා කොටසක් බුදුරජාණන් දේශනා කළානේ. ඒ කොටස ඒ විදිහට ආරක්ෂා කරගන්න ගමන් ඒ විදිහට දැන් සිද්ධ කරන්න වෙලා තිබෙන්නේ විශේෂයෙන් ප්‍රතිපත්තිම ආමිෂ පූජාව වගේම ආමිෂ පූජාව සිද්ධ කරගන්නවා වගේම ප්‍රතිපත්ති පූජාවට ප්‍රධාන තැනක්, මුල් තැනක් ලබා දීලා කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අර ශ්‍රද්ධාව කියලා කියන එක තාම බලවත් ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා නේ ස්වාමීනි. එහෙමයි. අපි ඊළඟ කාරණයට යමු. එතකොට භෝග සම්පත් වලට පිහිට මොකක්ද කියලා අහනවා. එහෙමයි. දෙවි කෙනා. ශාස්ත්‍රඥ වහන්සේ පිළිතුරු දී වදාරනවා ස්වාමීන් වහන්සේ සැප සම්පත් වලට පිහිට වෙන්නේ ඉසුරුමත් බවයි. එහෙමයි. එසම මේ කාරණේ පොඩ්ඩක් උදෑසන පොඩ්ඩක් කල්පනා කළා. එහෙම ස්වාමීනි. ඉසුරුමත් බව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රසිද්ධිය, තමන්ගේ ආනුභාවය කියන එක වගේනේ. එහෙම ස්වාමීනි. ඉසුරුමත් බව කියලා කියන්නේ. එහෙමයි. එතකොට දැන් කෙනෙක් ඇත්තටම ඉසුරුමත් වුණාට පස්සේ ඒ ඉසුරුමත් බවත් සමගම ඔහු කරා සැප සම්පත් ගලන රටාවක්, ගලන ක්‍රමයක් තිබෙනවා. එහෙම ස්වාමීනි. දැන් ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් කලා ශාස්ත්‍රය ගමුකෝ අපි. එහෙමයි. ඇතැම් දැන් කලා ශාස්ත්‍රයේ ඉන්න හොලිවුඩ්, බොලිවුඩ් තාරකාවන් ගෙන්නන්න, ගායක ගායිකාවන් ගෙන්නන්න ස්වාමීන් වහන්සේ අනික් මේ විදේශ රටවල් වල ඉන්න අය ඇතැම් විට මේ කෝටි ගාණක් වේදම් කරනවා. එහෙමයි. මේ කෝටි ගාණක් වේදම් කරනවා කියලා ස්වාමීන් වහන්සේ දැන් මේ ඔයා ලබන සතියේ එන්න ඕනේ කියලා එහෙම නෙමෙයි. ඇතැම් විට අපොයින්ට්මන්ට් එක ගන්න වෙන් කිරීම කරන්නේ අවුරුද්දකට කලින්. අවුරුද්දකට කලින් වෙන්වීම කරගෙන මුදල් අත්තිකාරමකුත් ඇඩ්වාන්ස් එකක් කරනවා ස්වාමීන් වහන්සේ. අත්තිකාරමක් බඳිනවා. ඊට පස්සේ මේ අසවල් කෙනාව ගෙන්නන්නේ. දැන් අපේ ලංකාවටත් එහෙම වුණා. දැන් අපේ ලංකාවේ වුණත් ඇතැම් නළු නිළියෝ ගැන නම් අපිට එච්චර දැනීමක් නැහැ. ඇතැම් ගායක ගායිකාවන් වල ලේසියෙන් සම්බන්ධ කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. එයා ලොකු ඉහළ අයකිරීමක් කරනවා. ඒ අයකිරීම නෙමෙයි මෙතන කාරණය. දැන් ඒ ප්‍රසිද්ධියත් එක්ක ස්වාමීන් වහන්සේ ඒ අයව සමාජයට ඕන වෙලා තියෙනවා.
ඒතර ඒ ඕනවීමත් සමග මාර ප්‍රසිද්ධ වෙච්ච කෙනාට භවභෝග සම්පත් මේ ගලනවා කියන එක භවභෝග සම්පත් ගලණය කියන එක ස්වභාවික නියාමයක් හැටියට සිද්ධ වෙනවා. ඉතින් ඉසුරුමත් බව ලැබීමට ස්වාමීන් වහන්සේ අන් අයට ඊර්ෂ්‍යා නොකර ඉන්න ඕනේ. ඒ වගේම අන් අයට යටහත් පහත්කම් ගෞරව දක්වන්න ඕනේ. වැඳී යුත්තන්ට වඳින්න ඕනේ. පිළි යුත්තන්ට පුදන්න ඕනේ. සත්කාරය කළ යුත්තන්ට සත්කාර කරන්න ඕනේ. ගෞරව දැක්කෙන් ගෞරව කරන්න ඕනේ. එතකොට ගිය තැන පිළිගැනීමට ලක් වෙනවා. ඒ වගේම අත දිගහැරලා කරන පින්කම දෙහිතක් ඇති කරගන්න නැතුව එකම හිතින් කරන පින්කම සිනාමස මොහොනින් සතුටින්ම කරන්න ඕනේ. එතකොට සවනස භවභෝග සම්පත්තියත් ලැබෙනවා. ඉසුරුමත් බව කියන එක මේ ආනුභාවය කියන එකත් ලැබෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාසය. ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ මෙතෙන්දි සඳහන් වෙනවා මේ අටුවාවේ සඳහන් වෙනවා ඉස්සෙල්ලා කතා කරපු ශ්‍රද්ධාව පිළිබඳව යම් කිසි කාරණයක්. සද්ධා බන්ධති පාතේයන් ශ්‍රද්ධාව උපදවා දන් දී සිල් රකි. පෙහෙවස් රකි කියලා සඳහන් වෙනවා. ඉතින් ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි එතකොට දන් දෙන්නේ, සිල් ආරක්ෂා කරන්නේ සහ පොහොය දවසේ විශේෂයෙන් ප්‍රතිපත්ති පූජාවට භාවනාවට නැඹුරු වෙලා ඒ විදිහට කටයුතු කරන්න ස්වාමීන් වහන්සේ. ඒ අෂ්ටාංග සිල් සමාදන් වෙලා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට එතෙන්දී ධනය තමයි අපි රැස් කරගන්නේ සද්ධා ධනං කියලා දේශනා කළේ ඒකනේ. එතකොට මගවියදන් සඳහා සහ තමන්ගේ ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව කියලා බුදුරජාණන්සේ දේශනා කළා. ශ්‍රද්ධාව තියෙන කෙනා වෙන කිසිම දෙයක් නැතත් ඒ ශ්‍රද්ධාවෙන් සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ විදිහට කල්පනා කරන්නේ නැහැ, සංසන්දනය කරන්නේ නැහැ, මේ ලෝකේ තියෙන අයත් එක්ක සංසන්දනය කරන්නේ නැහැ. ධනයේද, වස්තුවේද, බලයේද මේ දේවල් එක්ක යක් කිසිම විදියකින් සංසන්දනය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ සංසන්දනය කරන්න ගියාම දුකක් ඇති වෙන ස්වාමීන් වහන්සේ. නේද? හීනමානෙකුත් ඇති වෙනවනේ. හීනමානෙකුත් ඇති වෙනවනේ. එයාට තියෙනවා මට නැහැ. මට නැහැ කියලා. ඒගොල්ලෝ මෙහෙමයි සැප විඳින්නේ මම මෙහෙමයි දුක් විඳින්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒ අයට ලැබීම මම වගේ අවාසනාවන්තයෙක් මම කොච්චර මට නොලැබීම් තියෙනවද නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. අන්න ඒ වගේ සංසන්දනය කරන්නට යන්නේ නැහැ. ඒ වගේම මෙතෙන් සඳහන් වෙනවා දැන් අපි කතා කරන ඒ විදිහට ධර්ම කාරණාව සිරි එහෙම නැත්නම් ආශ්චර්යය ඉසුරුමත් බව ආසයෝ වසන ස්ථානය ඉසුරුමත් බව එළඹි කල්හි ගොඩබිමින් හෝ ජලයෙන් හෝ භෝගයන් සඳහාම පැමිණෙන්නාහුය කියලා බුදුරජාණන් දේශනා කළා. එහෙමයි. ඒ කියන්නේ කොතන හිටියත් ඒ කියන්නේ කාන්තාරයක ගියත් එහෙමයි. උල්පතක් හරි මතුවෙනවා. එහෙමයි. ඒ කියන්නේ පින තියෙනවා නම් ඉසුරුමත් බව තියෙනවා නම්. එහෙම සමනසේ. ඒ කියන්නේ ආකාශයෙන් ගමනක් ගියත්. එහෙමයි. කවුරු හරි පිහිට වෙනවා. එහෙමයි. අතරමං වුණත් නේ සවනස් අතරමං වුණත් පිහිට ලැබෙනවා. පිහිට ලැබෙනවා සමනසේ. එතකොට සොයාගෙන යන්නෙත් අපි ජලය මුල් කරගෙන හරි ඒ වගේම ගොඩබිම් මුල් කරගෙන හරි එහෙම නැත්නම් මේ ගුවන මුල් කරගෙන හරි තමයි අපි යමක් සොයා සපයා ගන්නෙ නේ සමනස්. එහෙමයි. සොයා සපයා ගන්නෙත් ඒ වගේ ඒ හැම අවස්ථාවකදීම අහසේ හෝ ගමන් කරනකොට හරි ජලයේ ඉන්නකොට හරි ගොඩබිමේ ඉන්නකොට හරි ඒ විදිහට කෙනෙකුට ලැබිය යුතු දේවල් කිසිම විදිහකින් වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහට පූර්වාත්භාවයන් වල මේ ආශ්චර්ය කියලා කියන එක ඒ විදිහට දිනු කරලා තියෙනවා නේද? ඒ කුසලයේ අපිට සාංශාරික වශයෙන් තිබෙනවා නම් ස්වාමීන් වහන්සේ. එතකොට සාමාන්‍යයෙන් සම්පත් වලට කැමති නැති අය දැන් ධර්මානුකූල බැලුවොත් මේ අපිට දෙමාපියන්ගෙන් ලැබෙන දායාද හරි එහෙම නැත්නම් ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන දායාද හරි එහෙම නැත්නම් රජයෙන් අපිට ලැබෙන යම්කිසි වරප්‍රසාද හරි ඒ වගේම ස්වාමීන් වහන්සේලාට දායක පින්තුන්ගෙන් ලැබෙන වරප්‍රසාද හරි දායක පින්තුන්ටත් ඒ විදිහට විහාරස්ථානයෙන් හෝ එහෙම නැත්නම් තවත් ආකාරයකින් මම මතක් කරපු විදිහට යම්කිසි දායාදයන් ලැබෙනවා නම් මේ ඒ දේවල් මට අවශ්‍ය නැහැ කියලා නේද? මට මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ, ප්‍රාර්ථනාවක් නැහැ මේවා ලබා ගන්නට කියලා මේවා හරි කරදරයි කියලා හිතුවට කල්පනා කළාට ලැබෙන්න තියෙන දේ ලැබෙනවමයි. ඒකට වළක්වන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. පැහැදිලිවම එහෙමයි. අන්ස මෙහි යහනවා සත්වයාව අදින්නේ කුමකින්ද? එහෙමයි.
දැන් අපි අදිනවා කියන සාමාන්‍යයෙන් අපිට ලණුවක් හම්බයක් දාලා දෙන්නත් පුළුවන්. එහෙම ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ. එහෙමයි. සත්වයාව දැන් මෙතන අහන්නේ සත්වයාව සසරට අදින්නේ. එහෙම සම්මාස. සසරට බැඳ තබන්නේ කුමකින්ද කියලා අහනවා. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ පිළිතුරු දී වදාරනවා ස්වාමීන් වහන්සේ සත්වයාව ඇදගෙන යන්නේ තණ්හාව විසින්. එහෙම සම්මාස. තණ්හාව විසින් තමයි ඒතර සත්‍ය ඇදගෙන යන්නේ. එහෙමයි. එතකොට අපි අර ඇදගෙන යන තැන් අතර ඊටාම බරපතලම ඇදගෙන යන තැන තමයි ඇත්තටම මේ සතර අපාය කියලා කියන්නේ. නේද? සත්වය ඒතකොට සතර අපායට ඇද බැඳ තබා ගන්නේ ප්‍රධාන වශයෙන් තෘෂ්ණාව නිසා. ඒ වගේම සංසාරයේ ඒ විදිහට සැපගෙන දෙමින් දුක්ගෙන දෙමින් මේ සංසාරේ සත්වය අරගෙන යන්නේ තෘෂ්ණාව නිසා කියලා බුදුරජාණන් දේශනා කළා. තවත් පැත්තකින් ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් අපි විවේකයෙන් එක තැන ඉන්න කැමතියි. නේද? ගොඩක් අය කියන්නේ අපිට අවශ්‍ය දේවල් නිරායාසයෙන්ම ලැබිලා ඒ වගේම නිරායාසයෙන් ලැබිලා විවේකයෙන් හෝ කල්ගත කරන්න ගොඩක් අය කැමතියි. දැන් මේ දිනවල ස්වාමීන් වහන්සේ දැන් ඇත්තට මේ රැකියාවල නිරත වෙච්ච අය රජයේ රැකියාවල හරි පෞද්ගලික රැකියාවල හරි රැකියාවල නිරත වෙච්ච අය සෑහෙන කාලයක් නිවෙස් වල හිටියා. නේද? ඒ නිවෙස් වල ඉන්නකොට බොහොම පහසුවෙන් ඒ විදිහට ගත කරා වෙන්න පුළුවන්. අපහසුයෙන් හෝ පහසුයෙන් හෝ ගත කරා වෙන්න පුළුවන්. ඉතින් දැන් ඒ විදිහට පාන්දර අවදි වෙලා ඒ වගේම අවශ්‍ය දේවල් සම්පාදනය කරගෙන ඒ විදිහට බොහොම වෙහෙස මහන්සි වෙන ස්වාමීන් වහන්සේ උදේට ඇත්තරම මේ රැකියාව කරා ගමන් කරන්නේ නේද? යුද්ධයක් කරලා යන්නේ. යුද්ධයක් කරලා යන්නේ. එහෙමයි. එතකොට දැන් ඒ විදිහට අර ඒ පුරුදුතාවය නැති නිසා ඒ පුරුදුතාවය යම් කිසි කාලයක් එන හිටපු නිසා මගහැරිච්ච නිසා සමහරවිට උදේ අවදි වෙන්නට කම්මැලිකමක් හරි ඒ වගේම නැවත ඒ රැකියා ස්ථානට ගිහිල්ලා කටයුතු කරන්නට හරි මොනවා හරි ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ කාරණයක් එක්ක ඒ විදිහට සත්වයා ඇදගෙන යන්නේ රැකියා ස්ථානට ඇදගෙන යනවා වෙන්න පුළුවන් නේද? ඒ වගේම යම්කිසි කටයුත්තකට ඇදගෙන යනවා වෙන්න පුළුවන්. කොහොම ඉඳලා බෑ කියලා ඒ විදිහට ඇදගෙන යනවා වෙන්න පුළුවන්. බලහත්කාරයෙන් ඇදගෙන යනවා වෙන්න පුළුවන්. කැමැත්තෙන් හරි එහෙමයි. ඇදගෙන යනවා වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ඇදගෙන යන්නේ තවමත් සංසාරේ ඒ විදිහට ඇදගෙන යන්නේ මාර්ගඵලයක් නොලබපු නිසා එහෙම නැත්නම් පෘථග්ජනව සිටින නිසා සහ ඒ විදිහට තෘෂ්ණාව නැති නිසා ස්වාමීන් වහන්සේ. එහෙමයි. කියන්නේ සංස දැන් අපි අදිනෝ කියනකොට හිතේ තණ්හාව තියෙනවා නම් ඇහැ විසින් ඇහැට පෙනෙන රූපේ විසින් එහෙමයි. අපිව අදිනවා. එහෙමයි. කනට ඇහෙන ශබ්දේ විසින් අපිව අදිනවා. එහෙමයි. ඇදගෙන යනවා. එහෙමයි. ගන්ධේ විසින් ඇදගෙන යනවා. එහෙමයි. අසල දැන් මට මතක නැහැ ඇදගෙන යනවා කියනකොට දැන් දඹදිව වන්දනා දැන් නම් ගොඩාක් දුරට දඹදිව වන්දනා 100%ක්ම නැති තරම්. එහෙමයි. දැන් දඹදිව ගියාට පස්සේ අපිට හරි අත්දැකීම් තියෙනවා. සංසාරේ හොඳට මතක ඇති. ඒක බලන්න අපි දැන් ගියාට පස්සේ බුද්ධ ගයාවට ගිහිල්ලා වන්දනාමාන කරලා ආපහු එනකොට අපේ නවාතැන් වලට වෙලෙන්දු ඉන්නෝ දෙපැත්තේ. එහෙමයි. දැන් අවුරුදු 20 30 ගාණක් අපේ සිංහල අය ඉන්දියාවේ චාරිකා කරපු නිසා ඒ වෙලෙන්දන්න හොඳට සිංහල පුළුවන්. එහෙමයි. එන්නම් මා හොඳ සාරි තියෙනවා. එහෙමයි. මේ වල්ලු තියෙනවා. මේ බුදු පිළිම ගන්නවද? කියලා ඒගොල්ලෝ හොඳ සිංහලෙන් කතා කරනවා. ඒතර දැන් විදේශ රටක කෙනෙක් අපේ භාෂාවෙන් අපිට කතා කරනකොට නිකන් අර අමුතු හැඩයකට එහෙමයි. අපිට අමුතු මේකේ නිකන් එහෙන කුල්මත් බවක් එක්ක ලොකු එහෙන සතුටක් දැනෙනවා ආස්වාදයක්. ඇද ගැනීමක් තියෙනවා. ඒකෙන් තමයි ඇදගන්නේ. එහෙම සමහරවිට. ඇදගෙන යනවා සම්පූර්ණයෙන්ම සාරි කඩේට. එහෙම සමහරවිට. අර ෂෝල් තියෙන කඩේට ඇදගෙන යනවා. ඇදගෙන ගිහලා ඔන්න පෙන්නනවා සාරි හට්ටි ගණන්. හට්ටි ගණන් පෙන්නනවා. වලලු, කරාඹු, මුදු තියෙන ෆෝන් වර්ගද අර පුංචි පුංචි ප්‍රතිමා වර්ග, තොරම්බල් බඩු අනකර තොරම්බල් බඩු තියෙන ස්වාමීන් වහන්සේ. ඉතින් මේකට ගියාට පස්සේ ඇතැම් විට උපාසකම්මලා පිරිමියත් අහු වෙනවා මේකට. බුද්ධ ගයාවේ ඉන්න පෑයි. එහෙම. සාරිවල්ලු කඩවල වලට ගියාට පස්සේ පැය 5-6 යනවසස දන්නේවත් නැහැ. ඇතැම් විට කෑම බෙදලා මේ නවාතැන්නේ. ඒක හීල් වෙලා යනවා. ඒක මතකත් නැහැ. ඒ තරම් වසඟ වෙලා සාරි වලට, වලලු වලට, කරාඹු වලට, තොරම්බල් වලට. ඉතින් මේක තමයි හිතේ ස්වභාවය. පුංචි ළමයෙක් නම් ස්වාමීන් වහන්සේ අයිස්ක්‍රීම් එකකට, චොකලට් එකකට වෙනයම් විසිතුරු සෙල්ලම් බඩුවකට වසඟ වෙන්න පුළුවන්. මේ වියපත්
ආච්චිලා සීයලා වසඟ වෙනවා කියලා කියන්නේ. වියපත් ආච්චිලා සීයලත් එහෙම වසඟ වෙනවා නම් තරුණ උදවිය ගැන ආයි කතා කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒතර සම්නස මතක් කළා වගේ ඇත්තටම මේ ඇස රූපයත් එක්ක ඇදගෙන යන්නේ නේද? කන ශබ්දයත් එක්ක ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම නාසයේ ගඳ සුවඳත් එක්ක ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. ඊළඟට දිව රසයත් එක්ක ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. රසයේ විසින් ඇදගෙන යනවා. රසයේ විසින්. ඒ වගේ තමයි ශරීරයේ ස්පර්ශයත් එක්ක ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. මනස සිතුවිලිත් එක්ක ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. මේ ඇදගෙන යන ස්වභාවය එතකොට ඇදගෙන යන ස්වභාවය සම්බන්ධයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ඇදගෙන යනවා කියලා කියන කාරණේ තමයි මේ තෘෂ්ණාවට උපමා කරලා දේශනා කළේ නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය ඇදගෙන යනවා කියන හස් දැන් ඔය අපි දැකලා නැහැ ඇදගෙන යාම කියලා ගහලා තියෙනවානේ පරණ වාහන. එහෙම දැන් ඔය ඇදගෙන යනකොට ඇදගෙන යාම කියලා බෝඩ් එකක් දානවා. අපිට ඒකෙන් තේරුම් ගන්න මොකද්ද මේ ඇදගෙන යාම කියන්නේ කියලා. එහෙම ස්වාමීන් වහන්සේ. තණ්හාව තියෙනවා නම් ඕනම තැනකට ඇදලා යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ තණ්හාව තියෙනවා නම් අකුසල් රැස් වෙන්න පුළුවන් නේ. එහෙම. දැන් තණ්හාවෙන් කුසල් රැස් වෙන්නත් පුළුවන්, පින් රැස් වෙන්න පුළුවන්. එහෙම. තණ්හාවෙන් මූලික වශයෙන් වෙන්නේ පාපී අකුසලයන්ට අපි යටපත් වෙන එක. එහෙම. ඒතර පාපී අකුසලයට යටපත් වෙච්ච කෙනා පිනට ගරහනවා. පිනට කැමති වෙන්නේ නැහැ. කොටිම මේ බුද්ධ පූජාව ප්‍රතික්ෂේප කරනවනේ. මිත්‍යා දෘෂ්ටියට යොමු වෙන කෙනා. ඒතර ඒ කෙනා ඒ තෘෂ්ණාබරිත හිතින් මිත්‍යා දෘෂ්ටිකුත් වැළඳගෙන කටයුතු කරනකොට ඒ චේතනාත්මකව හිතාමතා රැස් කරපු කර්මයේ විසින් ඇදගෙන යනවා. ඒ පුද්ගලයාව නිරේට. කවුරුත් ඇදගෙන ගියා නෙමෙයි. කර්මයේ විසින් ඇදගෙන ගියා නිරේට. කර්මයේ විසින් ඇදගෙන ගියා තිරිසන් අපායට. කර්මයේ විසින් ඇදගෙන ගියා පෙරේත ලෝකෙට. එහෙම. සංසාර කර්මයේ විසින් තමයි මනුස්ස ලෝකෙට අපි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම. කර්මයේ විසින් ආපු ගමන. එහෙම. කර්මයේ විසින් තමයි ස්වාමීන් වහන්සේ අපිව දෙව්ලොවට ඇදගෙන යන්නේ, බඹලොවට ඇදගෙන යන්නේ. එහෙම. යම් කෙනෙක් කෙලෙස් සහිත කර්ම මුලින්ම ප්‍රහාණය කළාද? ඇදගෙන යන්න දෙයක් නැහැ. එහෙම. තෘෂ්ණා නිරෝධයෙන්, භව නිරෝධයෙන් අමා මහ නිවනටපත් වෙනවා, පිරිනිවන් වඩිනවා. එහෙම. ඒක කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම සම්මත. ඒක නිසා මේ ඇදගෙන යනවා කියනකොට සංසිඳින් කාරණා ගොඩාක් තියෙනවා කතා කරන්න. එහෙම. ඒතර ඇත්තටම තුන්දොර මෙහෙවනවා කියලා කියන එකත් අපි කතා කළොත් එහෙම අපිට අපි ඇදගෙන යන නොපෙනී ඇදගෙන යන ස්වභාවයක් තමයි මානසිකත්වය තුළ තියෙන්නේ. එහෙමයි. නේද? මානසින් සිද්ධ වෙන්නේ. හිතින් අදින එක පේන්නේ. හිතින් අදින එක පේන්නේ. ඒක තමයි බලවත්ම ඇද ගැනීම. එහෙමයි. නේද? ඒ වගේම දැන් අපිට පේනවා කයින් ඇද ගැනීම කියලා කියන සම්බන්ධයෙන් අපිට දැනෙනවා, කයට දැනෙනවා. ඒ වගේම අනිත් අයට පේනවා නේද? එහෙමයි. ඒ වගේ බාහිරට පේනවා. යම්කිසි සංඥාවක් තියෙනවා. කයින් ඇදගෙන යන සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපිව හිතින් අදින අයත් ඉන්නවා මේ ලෝකේ. එහෙම සම්නස්. එහෙමයි. ඒතර කවුද කියලා දන්නේ තම තමන් තමයි දන්නේ. තම තමන් තමයි. ඒ වගේම තමයි වචනෙන් ඇද ගන්න අය. නේද? එහෙමයි. තමන් කෙරෙහි ඇද ගැනීමක් වචනෙන් සිද්ධ වෙනවා. එහෙමයි. නේද? තමන් කෙරෙහි ඇද ගන්න නිසා තමයි අනුන් කෙරෙහි ඇද ගන්නෙත්. එහෙමයි. ඇද ගන්නෙත්. එතකොට තමන් ඉස්සලාම තීරණය කරන්නේ කතා කරනකොට මේ විදිහට හිමීට කතා කළොත් හොඳයිද? හයියෙන් කතා කළොත් හොඳයිද? ඒ වගේම ශබ්ද නගලා කතා කළොත් හොඳයිද නේද? එහෙමයි. ඒ වගේම ලතාවකට කතා කළොත් හොඳයිද? එහෙනම් නිහඬ බව. නිහඬ බව කියන එකත් අපේ හිත ඇදිලා යන එකනේ. එහෙම සම්මත. එතකොට නිහඬ බව කියලා කියන්නේ හඬක් නේ එතකොට. එහෙමයි. නේද? ඉතින් මේ හඬ සම්බන්ධයෙන් එතකොට ඒ ඇද ගැනීම තවත් කෙනෙක් ඇද ගැනීම සිද්ධ කරන්නේ එතකොට මේ වචනයෙන්. එහෙම. නේ සමහරවිට. එතකොට කයෙන් ඇද ගන්නවා, වචනෙන් ඇද ගන්නවා. බලවත්ම ඇද ගැනීම තමයි මානසිකත්වයේ තුල තියෙන මේ හිතින් ඇද ගැනීම කියලා කියන සම්බන්ධය. එහෙමයි. ඊට පස්සේ අහන ප්‍රශ්නේ තමයි ලොව අත්හැරීමට අමාරුම දේ මොකක්ද කියලා අහන දෙවියන්. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ මෙසේ පිළිතුරු දෙනවා. ලෝකේ අත්හරින්නට අමාරුම දේ තණ්හාවයි කියනවා. එහෙමයි. එන ලේසි වැඩක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. තණ්හාවෙන් ඇදගෙන යනවා වගේම තණ්හාවෙන් ඇදගෙන ගියාට පස්සේ අත්හැරලා දාන්න බෑ කියනවා ස්වාමීන් වහන්සේ. කොයිතරම් ඇත්තද? එහෙම. කොයිතරම් ඇත්තද? එහෙම. ඇත්තරම ධර්මය කියලා කියන්නේ ස්වභාව ධර්මයේනේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ යථාර්ථය පෙන්눔 කරලා දීම සඳහා නොයෙක් විදිහේ උපමා දේශනා කළා. ඒ කියන්නේ යම්කිසි උපමාවකින් තමයි අපි යමක් අවබෝධ කරගන්නේ. හැම දෙයකටම උපමාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් මේ හැම හිතකටම උපමාවක් දක්වන්න පුළුවන් මේ ශාසනයේ. ඒ බුදුරජාණන්සේ දේශනා කළ උපමාවක් නේද? එතකොට ජීවිතයට උපමාවක් දක්වවා වගේම හැම දෙයකටම උපමාවක් දක්වන්න පුළුවන්කම තියෙනවා. මෙතින්දි බුදුරජාණන්සේ උපමාවක් දක්වුවා
මල පොඩුවෙන් බැදුණු ලිහිණියක මෙන් බොහෝ සත්වයෝ තෘෂ්ණාවෙන් බැදුනාහුය. එහෙමයි. නේ ස්වාමීනි. එහෙමයි. එතකොට මල් පොඩුව කියලා කියන්නේ සමහර වෙලාවට අර මද්දක් වගේ හදලා දාන ඒ විදිහට මල පොඩුව වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් බෙල්ල වැල. බෙල්ල වැල සමනස නේද? එහෙමයි. ඒ වගේම බෙල්ලට දාන තොණ්ඩුව. තොණ්ඩුව සමනස. ඒ වගේම තමයි මල පොඩුව කියලා කියන්නේ යම් කිසි සත්වයක ජීවග්‍රහයෙන් ග්‍රහණය කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මරමුවටපත් කළා ඒ විදිහට ඒ සත්වය රැක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ග්‍රහණයට ගන්නට පුළුවන්කම තියෙනවා. එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් මේ ජීවිතේ අපි කල්පනා කරන්නේ මරණයටපත් වෙන්න දැන් මල පුඩුවට හසු වුණාට පස්සේ මරණයටපත් වෙනවා කියලා කියන එක අපි කල්පනා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ සාමාන්‍ය හිතාගෙන ඉන්නේ මේ ජීවග්‍රහණයෙන් අල්ලා ගන්න ස්වභාවය තමයි ගොඩක් අයට පේන්නේ. නේ සමහරවිට. එහෙමයි. එතකොට දැන් මල පුඩුව කියලා කියනකොට අර ලිහිණිය වගේ සත්වය අල්ල ගන්නකොට දැලක් නෙසමනස යදන්නේ නේද? ඒ සත්තු ගොඩක් අල්ල ගන්න ඕන නම් දැලක් දානවා. ඒක තමයි ඒ සත්වයන්ට මල පොඩුව බවට පත් වෙන්නේ. මල පොඩුව බවට පත් වෙන්නේ සමනස. කියන්නේ උගුල සරලව කිව්වොත් උගුල. උගුල සමනස. එතකොට අපි ජීවග්‍රහණයෙන් ඒ විදිහට ග්‍රහණයට පත් කරගත්තට පස්සේ ඒ ග්‍රහණය කරගත්ත කෙනා සන්තකේ ඉන්න තාක් එතන ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතෙන්දි තමයි අපිට මේ ආහාර පාන ලබා ගැනීම හරි තමන්ගේ අවශ්‍යතාවයෙන් ඉටු කර ගැනීම හරි තමන්ට ඕන විදිහට ඒක කරගන්න බෑ. නමුත් එතෙන්දි මරණයටපත් වෙනවාමයි. එතෙන්දි මරණයටපත් වෙනවාමයි. ඒතර මේ සසර ගමන කියලා කියන එකත් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා කියන එකත් ඒ විදිහට මල පුඩුවක් හා සමානයි කියලා බුදුරජාණන් දේශනා කළේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ මල පුඩුවකට හසු වුණා. මොන මල පුඩුවටද? තණ්හාව නැමැති මල පුඩුවට සමග. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ කාම ලෝකයේ මිනිස්යන් වෙන අපට විතරක් අදාළ දෙයක් නෙමෙයි. එහෙමයි. කාම රූප අරූප කියන තුන් භවයේම සත්වයන් තෘෂ්ණාව නැමැති මල පුඩුවට හවු වෙලා තමයි ඉන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසාමයි සත්වයන්ට මේකෙන් ඈතර වෙන්නට නොහැකි වෙලා තිබෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට ඇත්තටම මේ අපි මෙතෙන්දී අවධාරණය කරන්නට ඕනේ ධර්මානුකූලව අපි ගොඩාක් වෙලාට හිතන්නේ මේ තවත් කෙනෙක්ගේ ග්‍රහණයට හසු වුණා කියලා තමයි සත්වය හිතන්නේ. ඒ කියන්නේ මම නිසා අමාරු වැටුණා කියලා සමහර වෙලාවකට හිතනවා. නේද? එහෙමයි. මම අනුන් නිසා අමාරු වැටුණා කියලා සමහරවිට හිතනවා. එහෙමයි. එහෙම කල්පනා කරනවා. එතකොට අපි Tamanට දොස් නගනවා, අනිත් අයට දොස් නගනවා. ඒ විදිහේ ස්වභාවයක් නිසා මනෙන් තියෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කළා මේක තවත් විදිහකට බලන්න, ධර්මානුකූලව බලන්න. ධර්මානුකූලව බලනකොට ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා ස්ථිර අදහසකට එන්න සහ ස්ථිර අවබෝධයකට එන්න සත්‍යය වෙනස් වෙනවා නේද? වෙනස් වීමට තමයි මේ වෙනස් වීම අවබෝධ කරගත්තේ නැති නිසා, වෙනස් වීම කියලා කියන එක දැක්කේ නැති නිසා තමයි මේ ග්‍රහණයට හසු වෙලා තියෙන්නේ. එතකොට වෙනස් වීම කියලා කියන එක අවබෝධ කරගන්න ඕනේ එතෙන්දී. කියන්නේ වෙනස් ග්‍රහණයන් ලෝකේ තියෙනවා. එහෙමයි. නේද? එහෙමයි. වෙනස් මලබුඩු තියෙනවා මේ ලෝකේ. එහෙමයි. එහෙමනේ. එතකොට ඒ කියන්නේ කෙනෙක් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් කෙනෙක් තවත් කෙනෙකුට කැමති නැහැ. එහෙමයි. නමුත් තවත් කෙනෙකුට කැමති වෙන්න පුළුවන්. කැමති වෙන්න පුළුවන්. එහෙමනේ නේ සංස්ලෝක ස්වභාවය. දැන් අපි ගමු දැන් ෆෝන් ගන්න යනවා. දැන් අපි ගත්තොත් එහෙනම් දැන් අපි මාදලියම කීමකෝ. ඇතම් කෙනෙක් සංස කැමති iPhone එකකට. එහෙමයි. ටිකක් ඒක අර ටිකක් මහානුභාව සම්පන්න නිසා වෙන්න පුළුවන්. එහෙමයි. කෙනෙකුට ඇත්තටම එයාට iPhone එකට එයා කැමති නෑ. කෙනෙක් කැමති iPhone නොවන තවත් මාදලී ෆෝන්. අපි හිතමු Samsung ෆෝන් එකක් කියලා ඒ වගේ එකකට. ඒ වගේ අර මිනිස්සුන්ගේ අර තෘෂ්ණාවේ විවිධත්වයක් වෙනස්කමක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම නිබ්බේධික සූත්‍රයේ පැහැදිලිව කතා කරන ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. අපේ ශාරීරියට ගලපලා නේද? අපේ ශාරීරියට ගලපලා හරි එහෙම නැත්නම් සංසන්දනය කරලා හරි එහෙම නැත්නම් Tamanට තියෙන ධනෙ වස්තුවට සංසන්දනය කරලා හරි බලයට සංසන්දනය කරලා හරි එහෙම නැත්නම් ඒ විදිහට Tamanත් එක්ක ඉන්න තමා ආශ්‍රය නිශ්‍රය කරන අයත් එක්ක සමාන කරලා හරි මේ අය උපයෝගී කරගන්නවා මේ ග්‍රහණයට. ඒ කියන්නේ මේ අය පලිහ කරගන්නවා කියලා අපි කියන්නේ ස්වාමීන් වහන්සේ. නේද? අපේ ශරීරයම පලිහ කරගෙන.
එතකොට තණ්හාව අපේ ශරීරයේ පලිහක් කරගෙන තමයි අපිව ඒ විදිහට ග්‍රහණය තියාගෙන ඉන්නේ. තණ්හාව යැපෙන්නේ අපේ කය ඉදිරියට දාලා. මල පුඩුවක් බවට පත් කර ගන්නවා. නේද සමහරවිට? දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඇත්තට දැන් එයා මෙයා මම නිසා මම අමාරු වෙන්න, එයා නිසා මම අමාරු වෙන්න නෙමෙයි. තණ්හාව නිසා තමන් අමාරු වෙන්න කියලා අවබෝධ කරගත්තොත් ඔව් මහන්සි ගන්නේ මමවත් තවත් කෙනෙක්වත් මේව කරන්නේ නෙමෙයි. තණ්හාව දුරු කිරීම. දුරු කළා දාන්නයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහරවිට. අවසාන වශයෙන් ඇත්තට මතක් කරන්න ඕනේ මම මතක් කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය පිළිබඳව. එතකොට නේද? එතකොට තණ්හාව වෙනස් වෙන එකක්. තණ්හාව අනිත්‍ය වෙන එකක්. ඒ වගේම තණ්හාව එතකොට කවුරු නිසාද දුකටපත් වෙන්නේ කියලා කල්පනා කළොත් තණ්හාව නිසා තමයි දුකටපත් වෙන්නේ. බුදුරජාණන්සේ දේශනා කළේ නෑ තවත් පුද්ගලයෙක් නිසා දුකටපත් වෙනවා කියලා. නේද? හේතුවක් නිසා තමයි දුකටපත් වෙන්නේ කියලා දේශනා කළේ. ඒ වගේම අමාරුවේ දාන්න කෙනෙක් නැහැ. අනාත්මයි කියලා බුදුරජාණන්සේ දේශනා කළා. පැහැදිලිවම. එහෙම. ඒ නිසා අදත් අපි දැන් බොහෝ දේවල් කතා කරන්න අපිට තවත් කාල වේලාව අවශ්‍ය වුණත් ඊළඟ ධර්මානුශාසනාවට යොමු වෙන්නට අපිට කාලය හරස් වෙනවා. ඉතින් නමුත් අපි බදාදා උදෑසන මේ සාකච්ඡාවේ දිගුවකට නැමතත් ඔබ මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදීත් අපගේ ධම්සභා මණ්ඩලයේ වැඩම සිටිවි ධර්මින් කරුණු ගෙනහර දක්වපු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව පින් දෙන අතර අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් සමස්ත ත්‍රිනිකායික මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලා වර ප්‍රමුඛ මහා සංඝ රත්නයටත් අපි හැමදෙනාගේම ගෞරව ආදර වන්දනාව වේවා নমස්කාරය වේවා. කවදත් අපිව නරඹන ශ්‍රවණය කරන බෞද්ධ ලක්කසි ලෝවැසි සියලු දෙනාටම සියලු සැනසෙල්ල යහපත වේවා, ප්‍රඥා ලෝකයේ පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වන අපගේ මාධ්‍ය සහෘදයන් හැමදෙනාටමත් සිලෝන් බිස්කට් ලිමිටඩ් ප්‍රධාන අනුග්‍රාහක බෞතුන්ටත් බොහෝ සෙයින්ම ප්‍රඥා ලෝකයේ පහළ වේවා, පින් සිදු වේවා. ඔබ හැමට අමා නිවන් සුව ලබන්නට මේ හැම පිනක්ම හේතු වේවා, වාසනාව වේවා කියලා අපි අද දවසේදී ඔබෙන් සමුගන්නවා. හැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?